හරි. දරුවනේ අපි තවත් ගැටලුවකට යමු බලන්න. අපි පහුගිය වීඩියෝ එකකින් සංයුක්ත පරිපත ගැන කතා කරන්න පටන් ගත්තා. දැන් අපිට තවත් සංයුක්ත පරිපතයක් තියෙනවා. බලමු. දැන් මෙතන තියෙනවා සමාන්තරගත එක කොටසක්. මෙතන තියෙනවා සමාන්තරගත තව කොටසක්. මෙතන සමාන්තරගත එක කොටසක් තියෙනවා, තව සමාන්තරගත තව කොටසක් තියෙනවා. අපි ඉස්සරලම මේක පොඩ්ඩක් ඩ්‍රාෆ්ට් කරගමු. 8යි 16යි 16යි අපි ගත්තොත් හරි. හරි. බලමු. දැන් මේකේ තියෙනවා 8යි 16යි 16යි 8යි ඕම් 16යි ඕම් 1යි ඕම් 30යි ඕම් 10යි 15යි 30යි.
දැන් එන්නෙට දැන් මේ පරිපත ප්‍රමාණයෙන් විශාල වේගන යනවා දරුවනේ. වීගයක් 120 240ද 240යි. V සමානයි 240යි වෝල්ට්. දැන් මේක තමයි ගැටලුව විදිහට තියෙන්නේ. හරි. මම මෙන්න මෙයාගේ ස්ථාන ටිකක් නම් කරගන්නවා මෙන්න මෙහෙම දරුවෝ. හරි. මම මෙන්න මේ ස්ථානයේ ලකුණු කරගන්නවා A කියලා. ඒ වගේම මෙන්න මේ ස්ථානයේ ලකුණු කරගන්නවා B කියලා. මේ ස්ථානයේ ලකුණු කරනවා C කියලා. මේ ස්ථානයේ ලකුණු කරනවා D කියලා. එතන අපිට නම A B C D කියලා ස්ථාන හතරක් තියෙනවා. දැන් මම ඉස්සරලම කරන්නේ මේකේ හඳුනා ගන්නවා සමාන්තරගත පරිපත මොනවද තියෙන්නේ කියලා. දැන් අපි ගියොත් එහෙම දරුවෝ මෙන්න මෙයාගේ මේක කඩිරි වලින් ලකුණු කරන්න. මෙන්න මේ කොටස AB කොටස එක කොටසක්. මේ ටික සමාන්තරගතව තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් මෙන්න මේ කොටස. මේ කොටස තවත් කොටසක්. පැහැදිලිද? හරි. එහෙමනම් මම දැන් මොකද කරන්නේ ඉස්සරලා? මම මෙන්න මේ කොටස සහ මේ කොටස අරගෙන මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධ හොයනවා. දැන් මම මේකේ වගන්ති ටික ලියන විදිහත් ඔබත් සමග චුට්ටක් ප්‍රැක්ටිස් කරගෙන යන්න. දැන් මම ඉස්සලා ගණන් වල අතර වගන්ති ලිවීම හා සම්බන්ධයෙන් එතරම්ම අවධානයක් යොමු කරේ නැහැ. එහෙනම් දැන් බලමු මේකේ වගන්ති ටිකත් කොහොමද ලියන්නේ කියන එක අපි බලාගෙන යමු. හරි. දැන් මෙතන තියෙන්නේ දරුවෝ AB අතර කොටස. අපි ලියනවා AB අතර සමක ප්‍රතිරෝධය මෙන්න මේ AB දෙන්න ඉන්නවා මේ දෙන්න අතර දැන් මේ කට්ටිය සමාන්තරගතයි සමක ප්‍රතිරෝධය සොයමු. නැත්නම් ගණනය කරමු. දැන් මේවා ප්‍රතිරෝධ තුනක් තියෙනවා. මට ලියන්න පුළුවන් එකයට දැන් මෙතන ප්‍රතිරෝධ තුනක් තියෙනවා දරුවනේ. එහෙනම් ලියනවා එකයට R සමක සමානයි ප්‍රතිරෝධ තුනක් නම් එකයට R1 ධන එකයට R2 ධන
1ට r 3. 1ට r සමක සමාන 1ට r 1 දාන්න 1ට r 2 දාන්න 1ට r 3. එහෙනම් අපි අගයන් දාමු. 1ට r සමක සමානයි 1ට 8 දාන්න 1ට 16 දාන්න 1ට 16. දැන් මෙතන තියෙන ප්‍රතිරෝධ උලා කියන්නේ මේ 8 16 16. හරි. එතකොට මට ලියන්න පුළුවන් 1ට r සමක සමානයි මේ කට්ටියගේ පොදු හරය පුතේ කීයද වෙන්නේ? 8 16 16. මෙයාගේ පොදු හරය කීයද වෙන්නේ? 16යි. 16ට 8 වරක් 2යි දෙවරක් 1 2යි. 16ට 16 වරක් 1යි 1 වරක් 1 1යි. 16ට 16 වරක් 1යි 1 වරක් 1 1යි. 1ට r සමක සමානයි 4 බෙදීම 16යි 1ට 4යි. එහෙනම් එනවා 1ට r සමක සමානයි 4න් 1යි. එහෙනම් මේක r සමක වෙන්න මම උඩයට මාරු කරනවා. මේක උඩයට මාරු කරලා එහෙම නැත්නම් හරස් කුඩ කරලා ගත්තොත් වරදක් නැහැ. එක්ක මේ දෙපැත්තම උඩයට මාරු කරන්න එහෙම නැත්නම් හරස් කුඩ කරන්න. r සමක සමානයි 4යි. එහෙනම් මේ a b අතර සමකය තමයි 4යි යෝනේ. එතකොට මම මේ විදිහටම මේ කොටස ගන්නවා. හරි. දැන් මෙතන මෙහෙම ප්‍රතිරෝධ තුනක් තියෙනවා. මෙන්න මේ දෙන්නා මේ ලක්ෂ්‍ය C ලක්ෂ්‍ය මේ ලක්ෂ්‍ය D ලක්ෂ්‍ය අපි ලියනවා CD අතර සමක ප්‍රතිරෝධය CD අතර සමක ප්‍රතිරෝධය ගණනය කරමු. හරි. දැන් මෙතන ප්‍රතිරෝධ තුනක් තියෙනවා. ඒක නිසා මම ලියනවා 1ට R සමක සමානයි 1ට R 1 ධන 1ට R 2 ධන 1ට R 3. එතකොට මට ලියන්න පුළුවන් 1ට R සමක සමානයි 1ට 10 1ට 15 ධන 1ට 30යි. බලමු මෙතන තියෙන ප්‍රතිරෝධ තුන 1ට 10 1ට 15 සහ 1ට 30. දැන් සමාන්තරගත ප්‍රතිරෝධ වල සමකයේ ගද්දි මම ගන්නෙ 1ට අගය. එතකොට මට මෙන්න මේ තුන් දෙනාගේ 10 15 30 කියන තුන් දෙනාගේ 1ට R සමක ගත්තොත් මේ තුන් දෙනාගේ සමකය එනවා මට 10 15 30යි කියන්නේ මෙතන 30යි සමකය. 30ට 10 වරක් 3යි 3 වරක් 1 3යි. ධන 30ට 15 වරක් 2යි 2 වරක් 1 2යි. 30ට 30 වරක් 1යි 1 වරක් 1 1යි. එතකොට අපිට එනවා 1ට R සමක සමානයි 3යි 2යි 5යි 5යි 1යි 6යි 6 බෙදීම 30
5න් 1යි r සමක සමානයි මේකෙන් මේක හරස් වුණ කරන්න මේකෙන් මේක හරස් වුණාම අපිට නෝ 5යි. නැත්නම් මේකත් උඩයට මාරු කරලා මේ පැත්තත් උඩයට මාරු කරන්න. ඒත් හරි. 5යි. එකයට r සමක සමාන එකයට 5යි. ඒ කියන්නේ මේක දෙපැත්තම උඩයට මාරු කරන්න. r සමක වෙනවා 5යි. ඔව්. හරි. දැන් මම මෙන්න මේ ප්‍රධාන පරිපථයේ ධාරාවල් ලකුණු කරන්න යන්නේ. මෙන්න මේ තියෙන සම්පූර්ණ පරිපථයේ පුතේ ධාරාවල්. එහෙම නැත්නම් කරන්ට් එක ලකුණු කරන්න යන්නේ. එතකොට මම ගත්තොත් එහෙනම් මේක 240යි වෝල්ට් වෙනවා. මෙයාගෙන් එළියට එනවා ධනාග්‍රයෙන් එළියට I කියලා ධාරාව. දැන් මෙයාගෙන් එළියට එනවා පුතේ කොච්චරද I කියලා ධාරාව. දැන් මේ I ධාරාව මේ පාර දිගේ ගිහිල්ලා පාර දිගේ ගිහිල්ලා මෙතනට එනවා. මම මේක දැන් I කරන්න. නැත්නම් කරදරයි. එතකොට I මෙතනට ආවහම මේ I යන්න පාරවල් 3ක් තියෙනවා. දැන් මේ I ට යන්න පාරවල් 3ක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ I යනවා එක පාරක් මෙන්න මේ පැත්ත දිගේ දරුවෝ I එකයි මේ පාර දිගේ I දෙකයි I එකයි I තුනයි. I යනවා I එක I දෙක I තුන. පැහැදිලිද? හරි. එතකොට මම ගත්තාට පස්සේ දැන් මේ I පාරවල් තුනකට බෙදිලා මේ ප්‍රතිරෝධය හරහාත් එනවා I එකයි. මෙහා හරහාත් එනවා I දෙකයි. මෙහා හරහාත් යනවා I තුනයි. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ I එක I දෙක I තුන තුනම එකතු වෙලා මෙතනින් හැදෙනවා ආයෙත් I. I එක I දෙක I තුන එකතු වෙලා ගිහිල්ලා මෙතනින් ආයෙ පාරක් හැදෙනවා I. එතකොට මේ I මොකද වෙන්නේ? මේක හරහා යනවා. මේ I තමයි පාරවල් තුනට බෙදුනේ. බෙදිච්ච තුන්දෙනා ආයෙ එකතු වෙනවා. පැහැදිලිද? I පාරවල් තුනට බෙදෙනවා. බෙදිච්ච තුන්දෙනා ආයෙ පාරක් එකතු වෙනවා I. මේ I මොකද වෙන්නේ? මේ හරහාත් මෙහෙම යනවා. මෙතනට ආයි. දැන් මේක අය පාරක් තුනට බෙදෙනවා. මේ තිබ්බාගයන් තුන නෙමෙයිනේ මෙතන තියෙන්නේ පුතේ. එහෙනම් මේ I මොකද වෙන්නේ? මේ තිබ්බාගයන් නෙමෙයි මෙතනට එන්නේ. ඇයි හේතුව? දැන් මේ ප්‍රතිරෝධවල අගයන් වෙනස් වෙලා කියන්නේ I ගයන් මොකද වෙන්නේ? වෙනස් වෙලා. එවනම් අපි ගත්තොත් එහෙම මේකට අපි කියනවා I4 මේක I5 මේක I6 I1 2 3 මේක I4 I5 I6 විදිහට මෙයාව බෙදෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මට මෙයා මේ I4 I5 I6 විදිහට ගිහිල්ලා මේ ස්ථානයේදී ආය පාරක් I විදිහට මෙයා එකතු වෙනවා. මෙයා I විදිහට එකතු වෙනවා. මෙයා I විදිහට ගිහිල්ලා පාරවල් තුන මාරුලා ආයෙත් එකතු වෙලා ආයෙත් මාරුලා ආයෙත් එකතු වෙලා මේ විදිහටම යනවා. පැහැදිලිද? හරි. එහෙමනම් මට දැන් මෙන්න මේ තියෙන පරිපථය පුතේ සරල කරන්න පුළුවන්. දැන් මෙන්න මේ පරිපථයක් තියෙනවානේ. මෙන්න මේ පරිපථය දැන් මම කරන්න යන්නේ සරල කරන්න යන්නේ. හරිද? එහෙමනම් ඔන්න
ආවා මෙයා. කොපි කරා. ඔන්න පේස් කරගත්තා. දැන් මම මෙන්න මේ AB ඉන්නවනේ පුතේ. මෙන්න මේ AB දෙන්න ඉන්නවනේ. මම මේ AB දෙන්නගේ සමකය හෙව්වා නේද? මෙන්න මේ A සහ B කියන ප්‍රතිරෝධ දෙක අතර සමක ප්‍රතිරෝධය මම ගණනය කරා. එහෙමනම් මම මේක අයින් කරනවා. ඒ වගේම මෙන්න මේ CD අතරත් මම සමක ප්‍රතිරෝධය ගණනය කරා. මෙන්න මේ CD අතරත් මම සමක ප්‍රතිරෝධය ගණනය කරා. එහෙනම් මම මොකද කරන්නේ? මේකත් අයින් කරනවා. දැන් බලමු. AB අතර සමග ප්‍රතිරෝධය මම හෙව්වා. AB අතර සමග ප්‍රතිරෝධය මම හෙව්වා 4 ඕම්. හතරයි AB අතර සමග. ඒ වගේම මෙන්න මේ CD අතර සමකය CD අතර සමකය අපි ගණනය කරා ඕම් 5. මෙන්න මේ CD අතර සමකය එහෙනම් මෙතන ආව අපිට 5 ඕම් කියලා. මෙන්න මේ බලන්න. මම මේක පොඩ්ඩක් පොඩි කරගන්නම්. හරි. දැන් බලන්න. මෙතන 4යි ඕම්, මෙතන 1යි ඕම්, මේක 5යි ඕම්. දැන් මේ කට්ටිය ටික ශ්‍රේණිගතයි නේද පුතේ? මේ කට්ටිය මෙන්න මේ සෙට් එකම දැන් ශ්‍රේණිගතයි නේද? ශ්‍රේණිගත නම් මට මෙන්න මෙයාලගේ විභවාන්තරය හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොන බෙදුමද? විභව බෙදුම. මෙයාලගේ විභවාන්තර හොයීමේ ක්‍රමයක් තියෙනවා, විභව බෙදුම. එහෙනම් මම හිතනවා දැන් මෙන්න මේක ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් I පොදු වෙනවා. I පොදු වෙනවා, V බෙදෙනවා.
ශ්‍රේණිගත විට I පොදු වෙනවා V බෙදෙනවා. එහෙමනම් මම මෙන්න මෙයාට දානවා විභව බෙදුම. එතකොට විභව බෙදුම දාද්දී පුතේ දැන් මේකේ V බෙදෙනවානේ. ශ්‍රේණිගත නම් V බෙදෙනවා. හරි. මේක V1 කියලා ගන්නවා. මෙන්න මේ AB අතර විභවයේ V1 කියලා ගන්නවා. BC අතර විභවයේ V2 කියලා ගන්නවා. CD අතර විභවය V3 කියලා ගන්නවා. හරි. එතකොට පුතේ මේ දැන් මේ තියෙන AB සමකයේ AB අතර විභවය V1 නම් මෙතන මෙහෙම විභවය ගත්තොත් මෙන්න මේ AB අතර විභවය V1. ඒ කියන්නේ මේකෙත් විභවය V1 මේකත් V1 මේකත් V1. සමකයේ V1 කියන්නේ මේකෙත් විභවය V1 මේකත් විභවය V1 මේකත් විභවය V1. ඒ වගේම අපි ගත්තොත් මෙන්න මේකේ විභවය V2. ඒ වගේම මෙන්න මේකේ විභවය V3 V3 V3. ඒ කියන්නේ මේ CD අතර සමකයේ විභවය V3 කියන්නේ මේ හැම කෙනෙක්ම විභවයත් V3ම වෙනවා දරුවනේ. හරි. එතකොට මං ඔන්න පල්ලෙහාට එනවා. හරි. දැන් මෙතන විභවය V1යි. මේක V2යි මෙතන V3යි. දැන් මම ඉස්සරළම විභව බෙදුම් පාවිච්චි කරලා. විභව බෙදුම් ක්‍රමය පාවිච්චි කළා V1 V2 V3 හොයන්න ඉස්සරළම. බෝඩ් එක බෙදාගමු අපි. මට ලියන්න පුළුවන් V1 සමානයි ඉරයට දානවා අපි 4 1 5 5 5 10යි නේ 4 1 5 5 5 10යි 4 ධන 1 ධන 5 V1ට අදාළ ප්‍රතිරෝධය කීයද පුතේ 4යි ඕම් V1ට අදාළ ප්‍රතිරෝධය 4යි ඕම් මේක වැඩි කරනවා කීයෙන්ද මෙන්න මේ ශ්‍රේණිගත පරිපථයට ලැබෙන මුළු විභවය. මෙන්න මේ ශ්‍රේණිගත පරිපථයට ලැබෙන මුළු විභවය කීයද 240යි. එහෙනම් V1 සමානයි 4 1 5 5 5 10යි 10යි 4 වැඩි කිරීම 240 බිඳුවර බිඳුවක් කැපෙනවා 4 වරක් 4 16න් 6 එකක් ඉදිරි 4 2 8යි 1යි 9යි 96යි වෝල්ට් වෙනවා V1. V1 යගේ 96යි වෝල්ට් වෙනවා. V2 එහෙනම් මම මෙන්න මේ V2ට විභව බෙදුම දාන්න යන්නේ. V2යි කියද්දි ඉස්සෙල්ලා මම මෙයාගේ ශ්‍රේණිගත ප්‍රතිරෝධයක ලියනවා. හතර එකයි පහයි 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 හරි එතකොට V2ට අදාළ ප්‍රතිරෝධය 1යි මේක වැඩි කරනවා මෙන්න මේ සමස්ත ශ්‍රේණිගත පරිපථයටම ලබා දෙන V කීයද 240යි එහෙනම් V2 සමානයි එක් වරක් 240 240 විතරනවා 10න් ඒ කියන්නේ V2 සමානයි 24යි වෝල්ට් V2 සමානයි 24යි වෝල්ට් V3 කියන කෙනා ගත්තාම මෙතන 4යි මෙතන 1යි මෙතන 5යි නේද මෙතන ඉන්නවා 4යි 1යි 5යි 4 ධන 1 ධන 5 අපිට V3ට අදාළ ප්‍රතිරෝධය
5යි වැඩි කිරීම 240. එතකොට අපි ගත්තොත් එහෙම v3 සමානයි 10 5 වැඩි කිරීම 240. එතකොට v3 සමානයි 24 වැඩි කරනවා 5. විසි 4 වැඩි කරනවා 5. 120යි වෝල්ට්. 120යි වෝල්ට්. හරි. දැන් මට ඕන මේක චෙක් කරන්න පුළුවන් හරිද කියලා. මේක ඔන්න මට චෙක් කරන්න පුළුවන්. V1 ධන V2 ධන V3 යාගේ අපි කීයද කියලා බලමු. right අපිට එනවා 96 ධන 24 ධන 120 එනවා 240ක් වෝල්ට්. එහෙනම් මෙන්න මේ V1 ධන V2 ධන V3 මේ තුන් දෙනාගේ එකතුව දරුවෝ මේ V1 V2 V3 තුන් දෙනාගේ එකතුව 240 එහෙනම් හරිනේ. හරි. දැන් මට මේ V1 V2 V3 හොයන්න පුළුවන් එක විදිහක්. තවත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද අනිත් ක්‍රමය? මම මෙන්න මේ පරිපත්‍ය ඔන්න කොපි කරගන්නවා. පිටපත් කරගන්නවා. හරි. කොපි කරගෙන මේක මම මේ පැත්තට අරගෙන යනවා. පේස් කරනවා. හරි. මට දැන් මෙන්න මේ ඉන්න තුන් දෙනා 4යි ඕම් 1යි ඕම් සහ 5යි ඕම් කියන තුන් දෙනා. මෙන්න මේ තුන් දෙනා ගත්තොත් අපිට අයින් කරා එහෙමනම් මට පුළුවන් මේ තුන් දෙනාගේ සමග ප්‍රතිරෝධය දහයයි ඕම්. හරි. මේක 10යි ඕම්. එතකොට අපි ගත්තොත් එහෙම V සමානයි IR මෙයාගේ V සමාන වෙනවා IR ට. එතකොට V ගියාගේ 240 සමානයි I වතාවක් R 10යි. එහෙනම් I සමානයි 24යි ඇම්පියර්. I සමානයි 24යි ඇම්පියර්. හරි. එතකොට ඔන්න මම මේ පරිපතේ V සමානයි IR දාන්න හේතුව මොකද්ද මේ අග්ගිස්සේ? මට මෙන්න මේ 10යි ඕම් කියන ප්‍රතිරෝධයට මෙන්න මේ 10යි ඕම්ට විතරයි මෙන්න මේ 240 අයිති. මෙන්න මේ 10යි ඕම්ට විතරයි මෙන්න මේ 240 අයිති. එහෙමනම් මට හැකියාව තියෙනවා මෙන්න මෙයාට මේ 10යි ඕම්ට විතරක් මේක අයිති නිසා මට V සමානයි IR I කියලා 240 ඇම්පියරට ගන්න. එහෙනම් මේ 24යි ඇම්පියර් කියන්නේ මෙන්න මේ කෝෂයෙන් එළියට එන I. හරි. මේ තියෙන AD අතර තුරනේ. right එහෙනම් මේ I කියලා කියන්නේ ඇම්පියර් 24යි.
හරි. එතකොට අපි දන්නවා එහෙනම් මම මේ ගණනය කරපු දේ චුට්ටක් පැත්තකින් තියමු. දැන් මේ v1 v2 v3 හොයන දෙවන ක්‍රමය මෙතනින් එළියට එනවා 24 ඇම්පියර්. I සමානයි 24 ඇම්පියර්. I සමානයි 24 ඇම්පියර්. එතකොට මේ එතනට එනවා 24 ඇම්පියර්. right. මෙතන යනවා 24 ඇම්පියර්. මෙතන යනවා 24 ඇම්පියර්. හරි. ශ්‍රේණිගත නම් මොනවද පොදු පුතේ? I පොදුයි V බෙදෙනවා. I පොදුයි V බෙදෙනවා. පැහැදිලිද? එහෙනම් මම මේ I 24යි කියලා ගත්තාම මට මෙන්න මේ V1 සමානයි මම මෙන්න මෙයාට මෙන්න මේකට මෙන්න මෙයාට දානවා මේ 4 ඕම්ට V සමානයි IR දානවා. මෙන්න මේ 4 ඕම්ට V සමානයි IR දානවා. එහෙනම් V1 සමානයි 24යි 4යි. V සමානයි IR 24 වතාවක් 4යි. එහෙනම් අපි ගත්තොත් 24 වැඩි කරනවා 4ෙන් 96 වෝල්ට්. V1 අපි මෙන්න මෙතනට දාලා බලමු. V සමානයි IR. මෙන්න මේ BC අතර විභවාන්තරය වෙන්නේ V2යි V2යි. එහෙනම් V2 සමානයි I වතාවක් I ගියාගේ වෙනවා 24 වතාවක් 1 V2 සමානයි 24යි වෝල්ට්. 24යි වෝල්ට්. එතකොට අපි ගත්තොත් එහෙම V සමානයි IR මෙන්න මෙයාට V3 සමානයි I කියන්නේ 24 5යි 24 වතාවක් 5යි. එහෙනම් එකසිය 20යි වෝල්ට්. එකසිය 20යි වෝල්ට්. දැන් බලන්න මේ V1 ආව අපිට එකසිය 20යි වෝල්ට්. 96යි 24යි 120යි. 96යි 24යි 120යි. එතකොට මෙන්න මේ AB අතර විභවාන්තරය තමයි අපි මෙතන හෙව්වේ. මේ AB අතර විභවාන්තරය 96යි වෝල්ට්. මේ සමකයේ විභවාන්තරයම තමයි සමකය හදන්න දායක වෙච්ච කට්ටියගේ විභවාන්තරය. මෙන්න මේ සමකයේ විභවාන්තරයම තමයි මේ සමකය හදන්න දායක වෙච්ච කට්ටියගේ විභවාන්තරය. එහෙනම් මේක 96යි නම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙයාගේ අකයත් 96යි වෝල්ට් කියලා. ඒ වගේම අයි නෙමෙයි මෙතන
මෙන්න මේ AB අතර අපි මෙහෙම කරමුකෝ. AB අතර විභවාන්තරය මෙන්න මේ AB අතර විභවාන්තරය 96යි වෝල්ට්. ඒ කියන්නේ මේ 8යි මේ දෙන්න අතර විභවාන්තරය. ඒ කියන්නේ සමකයේ විභවාන්තරයම තමයි දරුවෝ. සමකයේ විභවාන්තරයම තමයි මෙතන විභවාන්තරය වෙන්නේ. මේ එතකොට මේ එක්කෙනෙකුගේ විභවාන්තරය අනිත් අයගේ විභවාන්තරයට මොකද වෙන්නේ? සමාන්තරගත අවස්ථාවේදී මේ හැමෝගේ විභවාන්තර සමාන වෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ විභවාන්තරයත් 96යි වෝල්ට්, මේකත් 96යි වෝල්ට්, මේකත් 96යි වෝල්ට්. එතකොට මෙයාගේ විභවාන්තරය 24යි වෝල්ට්. ඒ වගේම අපි මෙතනට ආවොත් මෙන්න මේ CD අතර විභවාන්තරය. අපි බලමු CD අතර විභවාන්තරය කොච්චරද වෙන්නේ කියලා. CD අතර විභවාන්තරය 120යි වෝල්ට්. හරි. CD අතර විභවාන්තරය 120යි වෝල්ට්. හරි. එහෙනම් මෙන්න මේ CD අතර විභවාන්තරය 120යි වෝල්ට්. එහෙනම් බලමු මේක 120යි වෝල්ට්, මේක 120යි වෝල්ට්, 120යි පැහැදිලි. දැන් මට තියෙන්නේ මේ එක ප්‍රතිරෝධයේ දැන් මේ සමාන්තරගත වෙලාවේ මේ හැම කෙනෙක්ගෙම විභවාන්තර එකිනෙක හා සමානයි. හරි. උතර අපි ගත්තොත් එහෙම දැන් මම ගත්තොත් මට මෙන්න මෙයාගේ I එක තියෙනවා. මට මෙන්න මෙයාට V සමානයි IR දැම්මොත් I එක හොයන්න පුළුවන් නේද? මෙන්න මේ 8 ohmට V සමානයි IR දැම්මොත් I එක හොයන්න පුළුවන් නේද පුතේ? එහෙනම් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාට 8 ohmට V සමානයි IR යොදනවා. වේගයගේ 96 සමානයි I ගියාගේ I එක වතාවක් R ගියාගේ 8යි. එන I එක සමානයි 96 බෙදීමට අපිට එනවා I එක සමානයි 96 බෙදීමට 6 බෙදීම 8 12යි. I එක සමානයි 12යි ඇම්පියර් I එක. අපි බලමු මෙන්න මෙතනට දැම්මොත් මෙන්න මේකට මම V සමාන IR දානවා. වෙන වර්ණයක් ගන්නවා. දාසය ohmට V සමාන IR ගත්තොත් 16 ohmට මම V සමාන IR දැම්මොත් 96 සමානයි I 2 වතාවක් R 16. එහෙනම් 96 බෙදීම 16 සමානයි I2. එහෙනම් මම 96 බෙදනවා 16 පුතේ. 96 බෙදනවා 16. එනවා 6ක්.
එතකොට මේ i3 එක ගියත් මේ විදිහට මට ගණනය කරන්න පුළුවන්. මේ 16 ඕම්ට මම v සමානයි ir දානවා. 96 සමානයි i3 වතාවක් 16යි i3 සමානයි 6යි ඇම්පියර් වෙනවා. මට දැන් ආ උත්තරේ චෙක් කරන්න පුළුවන්. i එක ආවා. i එකේ අගය ආවපතේ කීයක්ද? ඇම්පියර් 12ක්. i දෙකේ අගය ආව ඇම්පියර් 6ක්. මේක ආව ඇම්පියර් 6ක්. බලන්න i ගගේ සමාන වෙන්න ඕන i එක දන i දෙක දන i3ට පුතේ. මෙන්න මේ i ගගේ සමාන වෙන්න ඕන i එක i දෙක i3ට. එනවා නේද උත්තරේ? බලන්න සමාන වෙනවද කියලා. i එක ධන i දෙක ධන i3 එකතු කරාම මට එනවා කීයද? 24යි ඇම්පියර්. හරිනේ. i ගගේ 24 ඇම්පියර් එකේ තිබ්බේ. ඔව්. මෙතන මට කරන්න දෙයක් නැහැ. එමනම් අපි මෙතනට ගියොත් එහෙම 120යි 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 අපිට මෙන්න මෙයාට මේකට v සමානයි ir දානවම මෙන්න මේ 10 ඕම්ට මෙයාගේ v ගියගේ පුතේ කීයද? මේ හැමෝගේ v ගියගේ 120යි වෝල්ට් සමාන්තර අතර v සමානයි i බෙදිලා 120 සමානයි i4 වතාවක් r කියන්නේ 10යි. එහෙනම් i4 සමානයි 12යි ඇම්පියර්. එතකොට මම මෙන්න මේකට v සමානයි ir දැම්මොත් මෙයාගේ v ගියගේ 120 සමානයි i5 වතාවක් r ගියගේ 15යි. එහෙනම් 15ක් කියන්නේ 6යි ඇම්පියර් නේ. 15යි 30යි 6යි ඇම්පියර්. හරි. මෙතන අපි ගත්තොත් එහෙම එකසිය විස්ස මෙතන v සමානයි ir දැම්මොත් v ගිය 120 සමානයි i6 වතාවක් 30යි 3 වරක් 4යි. එහෙනම් මේක 4යි ඇම්පියර් මේක 6යි ඇම්පියර් මේක 12යි ඇම්පියර්. බලන්න එකතු කරලා මේ කට්ටිය එකතු කරාමත් i එන්න ඕනේ නේද පුතේ මේ. බලන්න i4 i5 i6 එකතු කරලා බලන්න i ගියගේ එනවා මේ i නේ මේ i4 i5 i6ට ගියේ 12යි 18යි 18යි 4යි 22යි. අර 12 කොහේ හරි බලමු 12යි 120 15න් 8යි නේද ඉන්නේ වැරදුනානේ. 120 බෙදන්න 8යි මෙතන 8යි. මේක 8යි ඇම්පියර් මේක 8යි ඇම්පියර්. හරිනේ. හැම වෙලාවෙම චෙක් කරන්න මෙන්න මේ කට්ටියගේ අගය මේ එකතුවට සමානද කියලා. මෙන්න මේ i1 මෙන්න මේ i4 i5 i6 එකතුව පුතේ iට සමානද කියලා හැම වෙලාවෙම චෙක් කරන්න. එහෙනම් මොකද වෙන්නේ? හරිනේ. මේ කට්ටියගේ එකතුව iට සමානයි. අපිට දැන් මේකේ ක්ෂමතාවක් හැම ඒ වගේ දේවල් අවශ්‍ය නැ හේවීමට ඉඩකඩ තියෙනවා ඕන විදිහට. දරුවනේ අපි එහෙනම් තව චුට්ටක් සංකීර්ණ ගැටලුවකට යමු. හරි. දැන් එන්න ගැටලු සංකීර්ණ වෙගෙන යනවානේ. හරි. දැන් ඉස්සරහ මේ ගැටලුව පොඩ්ඩක් ලියා ගන්න යද්දී බලමු මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා. හරි. දැන් පීලි සෙට් දෙකක් තියෙනවානේ. අපි මෙහෙම කරමු.
එකයි තුනක් කියනවා. යට එකේ තව දෙකක් තිබ්බනේ. මෙතන එකක් තිබුණා. තව එකක් තිබුණා. එක තුනක් තිබුණා. හරි එහෙම තිබ්බේ. එතකොට එහෙම සම්බන්ධ වෙලා මෙහෙම සම්බන්ධ වෙලා එතකොට මෙතනින් මේක සම්බන්ධ වෙලා තියෙනවා. මෙහෙම තිබුණා. මෙහෙම තියෙනවා. මෙහෙම දෙන්නෙක්. හරි එතකොට මේකේ තියෙන්නේ 8 16 මෙතන තියෙනවා පුතේ 8යි ඕම් 16යි ඕම් 16යි ඕම් 1යි ඕම් එහා පැත්තේ තියෙනවා 10යි 15යි 30යි 10යි ඕම් 15යි ඕම් 30යි ඕම් මෙතන තියෙන 9යි ඕම් 18යි ඕම් 4යි ඕම් මෙහෙම තමයි තියෙන්නේ. හරි දැන් මම මේ පරිපතේ ගත්තොත් මම ඉස්සරළම මෙන්න මෙයා හරහා ගලන ධාරාවන් ටික ලකුණු කරන්නම් දරුවෝ. මෙතන 240 වෝල්ට්. ඔන්න
ඉස්සරලම් මෙන්න මේ කෝෂය ගත්තොත් කෝෂයේ ධනාග්‍රයෙන් එළියට I ධාරාවක් ගලනවා කියලා අපි ලකුණු කරමු. I. එතකොට මෙන්න මෙයාගෙන් එළියට I ධාරාවක් ලානවා. ගිහිල්ලා මෙතනට එනවා. දැන් මේ හන්දියෙන් බැලුවොත් මෙන්න මේ I පුතේ මේ I පාරවල් දෙකකට කැඩෙනවා නේද? එක පාරක් මේ පාර අනිත් පාර මේ පාර. එක පාරක් මේ පාර අනිත් පාර මේ පාරනේ. එහෙමනම් අපි මෙතන ගමු I 1යි කියලා. මේ මාර්ගයේ ගමු I 2යි කියලා. දැන් මේ ආව I 1 කැඩෙනවා I 3 I 4 I 5 විදිහට. ඒ වගේ මෙතනට ගිහිල්ලා I 2 මේ I 5 වෙනකන් ගියා. මේක මම ගන්නවා I 6 විදිහට. මේ මාර්ගය ගන්නවා මම I 7 විදිහට. I 1 I 2 sorry මේ I 1 I 2 කියලා පාරවල් දෙකකට කැඩනවා. මේ I 1 කැඩනවා I 3 I 4 I 5 කියලා. ඊට පස්සේ මේ I 2 කැඩනවා I 6 I 7 විදිහට. එහෙනම් මෙතන I 1 තමයි මේ පාරවල් තුනට වෙන් වුනේ. මේ උඩට ගියපු I 1 තමයි පාරවල් තුනට වෙන් වුනේ. මේ තුන් දෙනා එකතුලා ආය පාරක් හැදෙනවා. I 1. එතන මේ දෙන්නා එළියට ගිහලා I 6 I 7 ගිහලා එකතු වෙනවා ආය පාරක් I 2. එතකොට මොකද වෙන්නේ? දැන් I 7 වෙනකම්ම ඉලක්කම් දීලා ඉවරයිනේ. එහෙනම් මෙන්න මෙතනට එළියට එන I 1ම තමයි I 7 වෙනකම් ගිහින් ඉවරයි. එහෙනම් මේ පැත්තට යනවා I 8 I 9 I 10. හරි. දැන් මේ ටික මේ I 1 තමයි මේ පාරවල් තුනට බෙදුනේ. බෙදිච්ච තුන් දෙනා දරුවනේ. මෙන්න මේ බෙදිච්ච තුන් දෙනා මෙතනින් එකතු වෙන ආය පාරක් කීයයි කියලාද? I 1යි කියලා. එහෙනම් මේ I 2 මෙහෙම එනවා මේ දෙන්න එකතු වෙලා මොකද වෙන්නේ? I 1යි I 2යි එකතු වුණා. මේ I තමයි බෙදුනේ. මෙන්න මෙතන I තමයි බෙදුනේ I 1 I 2 කියලා. එහෙනම් මේ බෙදිච්ච දෙන්නා දරුවනේ මේ I 1 I 2 කියලා බෙදිච්ච දෙන්නා මෙතනදී එකතු වෙනා කවුරු කියලාද ආය පාරක්? I කියලා. I 1 I 2 විදිහට බෙදිච්ච දෙන්නා මෙතනින් එකතු වෙනා කවුරු කියලාද? I කියලා. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාලගේ මෙහෙම තමයි තියෙන්නේ. එහෙනම් මම උන ධාරාවල් බෙදුවා. ධනාග්‍රයෙන් I ධාරාවක් ආව පාරවල් දෙකට මම දෙකට කඩලා යවුවා I 1 I 2 කියලා. I 1 කොටස් තුනකට බෙදලා ආයෙත් I 1 හැදුනා. I 2 කොටස් දෙකකට බෙදලා ආයෙත් I 2 හැදුනා. ඊට පස්සේ මේ I 1 කෙලින්ම යනවා මේක හරහා. I 1 අය පාරවල් තුනට බෙදලා ආයෙත් I 1 හැදුනා. මේ පාරවල් දෙකකට බෙදිච්ච I 2 ආයෙත් එකතු වුණා. එකතු වෙලා මෙතනින් I 1 සහ I 2 ආයෙත් එකතු වෙලා ආයෙත් I හැදලා මෙතනට රකම්ම ආවා. එතකොට මොකද වෙන්නේ? හරි. දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන මේක මං ගන්නවා A කියලා. අතට ඒ ගත්තොත් බෑ. මෙන්න මෙතන ගන්නවා මං A කියලා. A මේ ස්ථානයේ මම B කියනවා. මෙතන C මෙතන D මේ ස්ථානය E. මෙන්න මේ ස්ථානයේ E. එතකොට
මෙතන F මෙතන G H මම මෙන්න මේ ස්ථානය කියන්න මෙතන කියන්න K කියලා. K කියලා කියන්න මේ ස්ථාන. හරි. මම දැන් මෙන්න මේකට අකුරු ටිකක් දැම්මා මේ විදියට. හරි. දැන් මම මෙන්න මේ සමාන්තරව තියෙන එක එක කොටස ගන්නවා. හරි. දැන් මෙතන ඉන්නවා 3 දෙනෙක්. එහෙනම් මම මෙන්න මේ ගත්තා 3 දෙනෙක්. මෙන්න මේ 3 දෙනාගේ සමග ප්‍රතිරෝධය අපි හෙව්වොත් එකයට සමානයි එකයට 8 ධන එකයට 16 ධන එකයට 16 එකයට 8 ධන එකයට 16 ධන එකයට 16 එතන අපි ගත්තොත් එහෙම එකයට r සමක සමානයි 16යි 16ට වරක් 2යි දෙවරක් 1 2යි 16ට 1යි 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 එකයට r සමක සමානයි 4 බෙදීම 16යි එන එකයට r සමක සමානයි 4න් 1යි එහෙනම් මේකෙන් මේ ගුණ 4 සමානයි r සමක 4යි සමානයි r සමකයි මෙයා. එතකොට මම මෙන්න මේ කොටස ගන්නවා සමාන්තරගත තියෙන ඔක්කොම කට්ටියට දැන් තෝර ගන්නවා. හරිද? ඉස්සරලම කරන්නේ සමාන්තරගත තියෙන කට්ටිය ඉන්නවනේ පුතේ. ඒ සමාන්තරගත තියෙන කට්ටිය තෝර ගන්නවා. එකයට r සමක සමානයි එකයට 10 ධන එකයට 15 ධන එකයට 30යි එකයට r සමක සමානයි 30 වතාවක් 30ට 10ව 3යි 3 වරක් 1 3යි 15ට 30ට 15ව 2යි දෙවරක් 1 2යි 30ට 30 වරක් 1යි 1 වරක් 1 1යි. එහෙනම් අපි ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එකයට r සමක සමානයි 3යි 2යි 5යි 5යි 1යි කීයද? 6යි. 6 බෙදෙනවා 30න් එකයට 5යි එහෙනම් මේ කුඩයට මාරුනහම 5යි සමානයි r සමක. හරි. that's හරි. ඊළඟට දැන් මේ සමාන්තරගත එක්කෙනා ඉවරයි මේ සමාන්තරගත එක්කෙනා ඉවරයි. තව සමාන්තරගතව තියෙන එක්කෙනෙක්. මෙන්න මෙයාගේ r සමකය ගත්තොත්
මෙන්න මෙයාගේ ආර් සමකය ගත්තොත් පුතේ අපිට එනවා එකයට ආර් සමක සමානයි එකයට 9 ධන එකයට 18යි පොදු හරය 18යි 18 නම්බරක් 2යි දෙවරක් 1 2යි 1යි 1යි අපි එනවා එකයට ආර් සමක සමාන 2යි 1යි 3යි 18යි 6න් 1යි 6 සමානයි ආර් සමක දැන් මම ඊළඟට යනවා මෙන්න මේ පරිපථය ළඟ මම නවතිනවා. දැන් මම මෙන්න මෙයාගේ මේ ටික අයින් කරලා මේකේ සමකය දාන්න යන්නේ. මෙන්න මේ ටික අයින් කරලා මෙයාගේ සමකය දාන්න යන්නේ. මේක අයින් කරලා මෙයාගේ සමකය දාන්න යන්නේ. අපි බලමු. හරි. දැන් මෙන්න මේකේ මෙන්න මේ ටිකේ සමකය ආවා. හතරයි එතකොට මෙන්න මෙතන මේ ටිකේ සමක ප්‍රතිරෝධ අපි හෙව්වා. මෙන්න මේ තුන් දෙනාගේ සමකය අපි හෙව්වා පුතේ 5 ඕම් කියලා. එතකොට මම ගත්තොත් එහෙම හරි. මෙන්න මෙතන සමකය ආවා.
ඕම් 6යි කියලා. එහෙනම් දැන් මේ පාර දිගේ ගලන්නේ I2යි. උඩ පාර දිගේ ගලන්නේ I1යි. යට පාර දිගේ ගලන්නේ I2යි. උඩ පාර දිගේ ගලන්නේ I1යි. දැන් මට මේ පරිපථය මෙහෙම තියන්න මොනවත්ම කරන්න බෑ පුතේ. හරි? ඔව්. හරි. මම මෙන්න මෙයාව මේ පරිපථය අය පාරක් තවදුරටත් සරල කරනවා. මෙන්න මෙයාව අපි තවදුරටත් සරල කරනවා. හරි. එහෙනම් අපි මේ පරිපථය තවදුරටත් සරල කරොත් අපිට එහෙම නැත්නම් තව වැඩක් කරන්නත් පුළුවන්. හොඳ විභව බෙදුමක් දාන්නත් පුළුවන් මේකට. කවුද විභව බෙදුමක් දාන්නේ? දරුවනේ දැන් හරි. අපි ගත්තොත් මෙන්න මේ ටික තනියට ගන්නකො. මේ ටික තනියට ගත්තාම මේක මෙන්න මේ දෙක කෙලවර විභවාන්තර 240යි. මේ දෙක කෙලවර විභවාන්තරය 240යි. මේ උඩ 240යි යටත් 240යි. ඒත් අපි සාමාන්‍ය සම්ප්‍රදායිකව චුට්ටක් එතනින් එහාට ගිහිල්ලා මේකේ මූලික සංකල්ප වලට යන්න බලමු. මේව කරමු. හරි. කොපි කරගෙන මේක පල්ලෙහාට බලන්න. දැන් මට මෙන්න මේ පරිපථේ මෙන්න මේ තුන් දෙනාම ශ්‍රේණිගතයිනේ පුතේ. 4යි 1යි 5යි මේ තුන් දෙනාම ශ්‍රේණිගතයි නේද? එහෙනම් මට මේ තුන් දෙනාගේ සමකය ගන්න පුළුවන් 4යි 1යි 5යි 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 කියද 10යි ඕම් කියලානේ. 4යි 1යි 5යි 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 10යි ඕම් කියලා ගන්න පුළුවන් මෙන්න මෙහා. බලමු. මේ ටික අයින් කරලා දහයයි 6යි 4යි කියද? 6යි 4යි 10යි. එහෙනම් මේ දෙන ශ්‍රේණිගතයි. මේකත් අපිට ආවා කීයයි කියලාද? 10යි ඕම් කියලා. එතකොට දැන් මේ දෙන්න සමාන්තරයිනේ. මේ දෙන්න සමාන්තරයිනේ පුතේ. සමාන්තරයි නම් මේ දෙන්න සමාන්තරයි නම් මේකයි මේකයි දැන් සමාන්තරයිනේ. එහෙනම් මෙතන වෝල්ට් 240යි නා. මෙතනත් 240යි වෝල්ට්. මෙතනත් 240යි වෝල්ට්. නේද? මේක 240යි වෝල්ට් නම් මේකත් 240යි වෝල්ට්. මේකත් 240යි වෝල්ට්. හරි. මේ පරිපථය ගන්නවා.
දැන් මේ පරිපථය ගත්තොත් මට මේ දෙන්න සමාන්තරගතයි නේද පුතේ? මට මේ සමාන්තරගත දෙන්නගේ සමකය ගන්න පුළුවන් නේද? මට මේ දෙන්නගේ සමකය ගන්න පුළුවන්. එකයට r සමක සමානයි එකයට 10 ධන එකයට 10 දෙන්නගේ පොදු හරය 10යි 10ට 10 එකයි එක්වරක් එක එකයි 10ට 10 එකයි එක්වරක් එක එකයි එන එකයට r සමක එකයට r සමක සමානයි 2 බෙදීම 10යි එහෙනම් 5න් 1යි එකයට r සමක සමානයි 5න් 1යි හරස් වුණා 5 සමානයි r සමක එහෙනම් මට මෙන්න මේ දෙන්නගේ පුතේ සමකය එනවා කීයද දෙන්නේ මෙයාලගේ සමකය එනවා මට 5 ඕම් කියලා. එහෙනම් මෙතන එළියට යන පුතේ I ධාරාවක් නේ මේ I. දැන් අර අච්චර විශාලව තිබ්බ ප්‍රතිරෝධනික අපි සුළු කරගෙන මෙතන අරගෙන ආවා 5 ඕම් දක්වා. හරි. එහෙනම් දැන් මට පුළුවන් මෙන්න මෙයාට V සමානයි IR දාන්න. මෙයාගේ V ගියාගේ 240 සමානයි I වතාවක් R කියන්නේ 5යි. එහෙනම් මම 240 බෙදනවා 5යි. $48 ඇම්පියර්. I එනවා I සමානයි 48යි ඇම්පියර්. හරි. එතකොට දැන් මම ගත්තොත් මෙන්න මේ දෙන්න පුතේ සමාන්තරයි. දැන් මේ බලන්න මේ දෙන්න සමාන්තරයි. එහෙනම් මේකේ විභවාන්තරය 240යි නා මේකත් 240යි මේකත් 240යි. මේකේ විභවාන්තරය 240යි නා මේකත් 240යි මේකත් 240යි. එහෙනම් මම මොකද කරන්නේ? මේකට V සමානයි IR දානවා. මම මේකට V සමානයි IR දාද්දී 240 සමානයි I ගියාගේ I එක වතාවක් R 10යි කැපෙනවා. එහෙනම් I එක කියන්නේ 24යි ඇම්පියර්. එහෙනම් මම මේකටත් V සමානයි IR දානවා. V සමානයි IR ඒ කියන්නේ V ගියාගේ 240 සමානයි I දෙක වතාවක් R කියන්නේ 10යි 24යි ඇම්පියර්. එහෙනම් මේ පැත්තට 24යි මේ පැත්තට 24යි ඇම්පියර්. මේ පැත්තට 24යි ඇම්පියර් මේ පැත්තට 24යි ඇම්පියර්. එහෙනම් I එකත් කියන්නේ 24යි I දෙක කියන්නේ 24යි. එහෙනම් මම මෙතනට ගත්තොත් එහෙම I එකයි කියන්නේ 24යි ඇම්පියර් I දෙකයි කියන්නේ 24යි ඇම්පියර්. මම මෙන්න මේ විභායවන්ට නම් ටිකක් දෙනවා. දැන් මේ ටික පුතේ මෙන්න මේ ටික ශ්‍රේණිගතයි නේද? මෙන්න මෙයාලා ටික ශ්‍රේණිගතයි නේද? එහෙනම් මෙයාලට මම දෙනවා V1 V2 V3. මෙතන ඉඳලා මෙතනට මේ B සහ E අතර කොටස මෙන්න මේ B සහ E අතර කොටස ශ්‍රේණිගතයි පුතේ. මෙතන ඉඳලා මෙතනට කොටස මොකද්ද? ශ්‍රේණිගතයි. එහෙනම් මම මේ ටික ගත්තොත් එහෙම මේක V1 V2 V3 කියලා බෙදුවා. මෙතන ඉඳලා මෙතනට තියෙන මෙන්න මේ දෙන්නත් මෙන්න මේ තියෙන දෙන්නත් ශ්‍රේණිගතයි. එහෙනම් මම මේක දානවා V4 V5 කියලා. මේකට දානවා V4 මේකට දානවා V5 කියලා. එතකොට මම දැම්මොත් එහෙම මෙන්න මේක දැන් මේ හැම එකක් කරාම ගලනවා ඇම්පියර් 24ක් නේ. මෙන්න මේ I මෙන්න මේ හැම කෙනෙක් කරාම ගලනවා. මෙන්න මේ I කියන කෙනා මෙයා හරහා මේ හැම කෙනෙක් හරහාම ගලනවා.
අපි ගත්තොත් එහෙම මෙන්න මේක 24 ඇම්පියර්. එහෙනම් මෙතන යනවා 24 ඇම්පියර් 24 ඇම්පියර් 24 ඇම්පියර් එහෙම ගලාගෙන යනවා 24යි ඇම්පියර්. එහෙනම් මේ පාරත් යනවා මේ I2 යගේ 24යි. දැන් මේ දෙක සමාන වෙන්න ඕන කියලා නියමයක් නැහැ. පුතේ මේ පැත්තයි සමාන වෙන්න ඕන කියලා නියමයක් නැහැ. හරි දෙන්නගේ සමක දෙක සමාන වෙච්ච නිසා තමයි සමාන වුනේ. එහෙනම් මේ පැත්තේ යනවා 24 ඇම්පියර් මෙතනොත් යනවා 24 ඇම්පියර්. දැන් මම මෙන්න මේ V1ට මෙන්න මේ V1ට V සමානයි IR දානවා. මෙන්න මේ V1ට V සමානයි IR දානවා. V1 සමානයි I ගියගේ 24 වතාවක් R ගියගේ 4යි. V1 I ගියගේ 24 වතාවක් 4යි. එතන අපි ගත්තොත් එහෙම 24 වතාවක් 4යි. 24 වතාවක් 4යි 96 වෝල්ට්. මේක V1 සමානයි 96 වෝල්ට්. V2 V සමානයි IR. I ගියගේ 24යි R ගියගේ 1යි. මේකට දානවා මම V සමානයි IR. ඒ කියන්නේ V2 සමානයි 1 වතාවක් 24. V2 සමානයි 1 වතාවක් 24. එතකොට මට එනවා 24යි V2. එතකොට මට V3 එනවා V සමානයි IR. එකන V3 සමානයි I ගියගේ 24යි 5යි 24 වැඩි කරන 5යි. එකසිය 20යි වෝල්ට්. එකසිය 20යි V3 එනවා 120යි වෝල්ට්. හරි. එතකොට මම ගත්තොත් එහෙම මෙතන V4 මම මෙයාට දානවා V සමානයි IR. V4 සමානයි I ගියගේ 24 වතාවක් 6 144යි. මේක V5 සමානයි 24 වැඩි කිරීම 4. ඒ කියන්නේ 24 වැඩි කිරීම 4යි. මේක V5 කියන්නේ 96 වෝල්ට්. 96 144. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ BC අතර විභවාන්තරය. අපි ගත්තොත් මෙන්න මේ BC දෙන්න අතර විභවාන්තරය මට එනවා BC අතර විභවාන්තරය එනවා මේ BC අතර විභවාන්තරය 96යි. BC අතර විභවාන්තරය CD අතර විභවාන්තරය CD අතර විභවාන්තරය 24යි. DE අතර විභවාන්තරය 120යි. CD අතර විභවාන්තරය 24යි. DE අතර විභවාන්තරය 120යි.
මේක මෙන්න මේක 24යි වෝල්ට් මෙන්න මේ D සහ E අතර විභවාන්තරය 120යි වෝල්ට්. ඒ වගේම අපි F හා G අතර විභවාන්තරය බලමු. F හා G අතර විභවාන්තරය 144යි. GH අතර 96යි. 144යි 90. මෙතර විභවාන්තරය 144යි වෝල්ට් හරි. දැන් මෙන්න මේ හැම ප්‍රතිරෝධයකම විභවාන්තරය වෝල්ට් 96යි. එයි දැන් මේ සමකයේ විභවාන්තරයම තමයි මෙයාගේ විභවාන්තරය. දැන් මම මෙතන ගත්තත් පුතේ සමකයේ විභවාන්තරයම තමයි මෙයාලගේ විභවාන්තරය. දැන් මෙතන ගත්තත් මෙන්න මේ 144ම තමයි මෙන්න මේ සමාන්තරගත කට්ටියගේ විභවාන්තරය. මේ සමාන්තරගත එකේ තීරුම තමයි සමකයේ විභවාන්තරයම තමයි මෙයාගේ විභවාන්තරයත් සමකයේ විභවාන්තරයම තමයි මෙයාගේ විභවාන්තරයත්. බලමු. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙතන. එහෙනම් මගේ මෙන්න මේ 8 ඕම් ගත්තොත් දැන් මේ BC අතර සමකයේ විභවාන්තරය තමයි 96 කියලා අපි හිතුවේ. එහෙමනම් 8 ඕම්ගේ විභවාන්තරයත් 96යි 16 ඕම්ගේ විභවාන්තරයත් 96යි 16 ඕම්ගේ විභවාන්තරයත් 96යි. එහෙනම් මම මේ ගත්තොත් එහෙම මෙන්න මේ 8 ඕම්ට මම දානවා. මේ ටික වැඩක් නැති නිසා මම මකලා දාන්නම්. දැන් මේ 8 ඕම් ගත්තොත් මෙන්න මේ 96 8 ඕම්ටත් අයිති 96යි වෝල්ට් 16 ඕම්ටත් අයිති 16ටත් අයිති. මම 8 ඕම්ට V සමානයි IR දානවා. මෙයාගේ V ගියගේ පුතේ 96යි නේ. V සමානයි I ගියගේ I 3යි ප්‍රතිරෝධය 8යි. එහෙනම් I3 සමානයි 96 බෙදීම 8යි. දොළහයි. I4 V සමානයි IR මෙයාගේ විභවාන්තරය 96යි I ගියගේ I4යි R ගියගේ 16යි. අපි එහෙනම් 96 16න් බෙදලා බැලුවොත් අපිට එනවා I4 96 16න් බෙදුවොත් අපිට එනවා 6යි ඇම්පියර්. ඕන කැල්ලකින් ගහලා බලන්න. මේව අනවශ්‍යයි. දැන් මට මෙන්න මෙයාගේ I5 අවශ්‍ය නම්
මම මේ 16 යොමුට දානවා v සමාන ir 96 සමානයි i5 වතාවක් 16 6 ඇම්පියර් සමානයි i5. එහෙනම් හරිද බලන්න i3 යාගේ sorry මෙන්න මේ i1 යාගේ ආවේ මේ i1 යාගේ ආවේ අපිට එවලා තිබ්බේ කීයද? i1 යාගේ ආවේ 24 ඇම්පියර්. i1 යාගේ ආවේ 24 ඇම්පියර්. එහෙනම් මේක 12යි 6යි 6යි. එතකොට මම ගත්තොත් මෙන්න මේ දෙන්න මම මෙන්න මේ 9යි යෝම්ට v සමානයි ir දානවා. පුතේ මෙන්න මේ f සහ g අතර සමකයේ විභවාන්තරය ආවේ 144යි. එහෙනම් 9යි යෝම්ගේ විභවාන්තරය 144යි 18යි යෝම්ගේ විභවාන්තරය 144යි. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙයාගේ v ගියාගේ 144යි i ගියාගේ i6 වතාවක් r කියන 9යි. එහෙනම් බලමු අපි 144 බෙදීම 9 සමානයි i6යි 144 බෙදීම 9 16යි. i6යි අපි මෙන්න මෙයාට දාමු v සමානයි ir. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ v වෙනවා 144 සමානයි i 7 වතාවක් r ගියාගේ 18යි යොම්. එහෙනම් අපිට පුළුවන් 144 බෙදුම් 18න් 8යි බලන්න පුතේ. දැන් මෙන්න මේ i6යි කියන්නේ 16යි ඇම්පියර්. මේක 8යි ඇම්පියර්. මේ එහෙනම් මෙන්න මේ i2 යාගේ ඇවිල්ලා තිබ්බේ කීයද? 24යි ඇම්පියර් නේද? එහෙනම් උත්තරේ හරි නේද? හරි. එතකොට මට මේ ආකාරයටම මෙන්න මෙතනට දාන්න පුළුවන් v සමානයි ir 120 සමානයි සමානයි i 8 වතාවක් 10යි ඒ කියන්නේ 12යි ඇම්පියර් සමානයි i 8යි. මට මෙන්න මෙයාටත් දාන්න පුළුවන් 120 සමානයි i 9 වතාවක් 15යි. එහෙනම් මට 120 බෙදුම් බාණ්ඩ 15න් 8යි 8යි ඇම්පියර්. මම මෙතනට දානවා v සමානයි ir අන්තිම වශයෙන් 120 සමානයි i 10 වතාවක් 30යි 4යි ඇම්පියර්. බලන්න මේ ටිකත් එකතු කරලා මෙන්න මේ ටිකත් එකතු කරලා අපිට කලින් විදිහටම 12යි මේ ටික තුනත් 24ක් එනවා. හරි. දරුවනේ අපි මේ වගේම සංයුක්ත පරිපත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මීළඟ වීඩියෝ එක වෙත යොමු වෙමු.